ගෙරිම තමයි ඒක එතකොට තියෙන්නේ රසායනික බන්ධන පාඩමයි පරමාණුක ව්‍යුහය. එතකොට පොඩි පන්තිය තුල යම්කිසි පොඩි විවිධත්වයක් අපි හදා ගන්න. හරි නේද? විවිධත්වයක් අපි නිර්මාණය කර ගන්නවා මේ රසායනික ගණනය පාඩම. එතකොට ඒකේ එක තියරි පාඩමකුත් එක ගණන් හදන පාඩමකුත් ඒ විදිහට. ඒක හොඳයි. නැත්නම් පැය 4ම එක දිගට තියරිම අහන් ඉන්නයි සටහන්ම ලියන්නයි ගියාම ඔයාලට ඒක පාඩම ටිකක් බෝරින් වෙනවනේ. ඒ පාඩම ටිකක් බෝරින් වෙන හින්දා තමයි මේ විකල්පයට අපි යන්නේ රසායනික ගණනය. ඒතර ගණනයට අදාළව මේ ටියුට් එක ඔයාලට තියෙනවා මේක ගණනයේ පළවෙනි ටියුට් එක. තව ටියුට් එකක් තියෙනවා. හරි නේද? තව ටියුට් එකක් තියෙනවා මේක ගණනයේ පළවෙනි ටියුට් එක. එතකොට මේ ටියුට් එකේ තමයි අපි ගණන් හදද්දී ඔයාලට පාඩමේ මෙහි ගණන් හදනකොට ඒ ගණන් සෑදීම සඳහා අපි භාවිතා කරන්නේ මේ ටියුට් එක තමයි. හරිද? මේ ටියුට් එක තමයි ගණන් හදද්දී අපි ඔයාලට පන්තියේදී යොදා ගන්න බලාපොරොත්තු වෙන්නේ. හරි? ඊට අමතරව මේක භාවිතා කරන විදිය කොහොමද මේකේ අනුපිළිවෙල ඔයාලා ගණන් හදන්න ඕනේ කොහොමද කියන එක මම ඔයාලට ලබන සතියේ මේ කියන්නේ ටියුට් එකේ ගණන් හදාගෙන යනකොට ටික ටික කියන්න. හරි නේද? ටික ටික කියන්න ගණන් හදාගෙන යනකොට කොහොමද මේක භාවිතා කරන්න ඕනේ කියලා මේක ඔයාලට ඉතින් ගන්න පුළුවන් ගන්න ඕන විදිහ ඔයාලා දන්නවා මම ඒක ඔයාලට කියලා තියෙනවා. හරි නේද? right ඒ ටියුට් එක ගන්න යනකොට හරි නේද? ටියුට් එක ගන්න යනකොට ටීන් එකට යනකොට මතක් කරලා පන්ති දවස මොකක්ද කියන එක නිවැරදිව දැනුම් දෙන්න. මේ බදාද පන්තියේ ළමයි කියන එක නිවැරදිව දැනුම් දෙමින් ටියුට් එක ගන්න. මොකද ඒකට වෙනම පොත් දෙකක් බදාද පන්තියට සහ බ්‍රහස්පතින්දා පන්තියට වෙනම පොත් දෙකකින් තමයි ටියුට් එක බෙදා හරින්නේ. ඒකත් පොඩි දැනුවත් කිරීමක් කරනවා. හරි. අපි එහෙනම් පටන් ගමු රසායනික ගණනය. එතකොට මේ පාඩමේදී අපි කරන්නේ රසායන විද්‍යාව විෂයේදී අපිට අවශ්‍ය වෙන රසායන විද්‍යාවේදී අපි භාවිත කරන මූලික ගණනය කිරීම. ඒ කියන්නේ රසායන විද්‍යාවේදී රසායන විද්‍යාව කියන්නේ පාඩම් කරන්න විතරක් තියෙන තියරි විතරක් තියෙන කොටසක් නෙවෙයි. දැන් අපි දන්නවා ජීව විද්‍යාව ගත්තාම මේක තියරිම ගොඩාක් තියෙන කොටසක් නේද? ඊට පස්සේ සංයුක්ත ගණිතයේ භෞතික විද්‍යාව වගේ ගත්තාම ගොඩාක් දුරට තියෙන ගණන්ම තමයි. තියරි යම් දුරකට තියෙනවා. නමුත් වැඩි ප්‍රමාණයක් තියෙන ගණන් හදන්න. හැබැයි රසායන විද්‍යාව විෂයේ තියෙන විශේෂත්වය සහ ඒක මම හිතනවා හොඳ ආකර්ශනීය ගුණයක් කියලාත් මම හිතනවා විෂය තුල තියෙන තියරිත් තියෙනවා. යම් දුරකට පාඩම් කරන්නත් ඕනේ. ඒ වගේම තමයි ගණන් හදන්නත් තියෙනවා. තියරිත් තියෙනවා ගණන් හදන්නත් තියෙනවා. ඒ නිසා ජීව විද්‍යාව හදාරන දරුවන්ට සංයුක්ත ගණිතය හදාරන දරුවන්ට මේ දෙගොල්ලොටම ආකර්ශනීය විෂයක් විදිහට දෙගොල්ලටම කැමති ආකර්ශනීය විෂයක් විදිහට මේ රසායන විද්‍යාව විෂය තියෙනවා. ඒක සාමාන්‍යයෙන් හැමෝටම මේක ආසහිතෙනවා. එතකොට මේ රසායනික ගණනය පාඩමේදී අපි කරන්නේ මෙන්න මේ විෂය ඉගෙනගෙන යද්දී අපිට අවශ්‍ය වෙන මූලික ගැටලු විසඳීම්. හරි නේද? මූලික ගැටලු විසඳීම් පිළිබඳව තමයි අපි මේ පාඩමේදී කතා කරන්නේ. අපි කොහොමද රසායන විද්‍යාවට අදාළ ගණනය කිරීම මොනවද අපි ගණනය කිරීම මගින් විෂය තුල සිදු කරන්නේ? අන්නේ ගණනය කිරීම කරන තැන් වලට අවශ්‍ය මූලික සංකල්ප ටික හරිද? ඒ අවශ්‍ය කරන මූලික සංකල්ප ටික තමයි අපි මේ රසායනික ගණනය පාඩමේදී අපි ඔයාලත් එක්ක සාකච්ඡා කරන්නේ. රයිට්? හරි. අපි පාඩම ඉදිරියට යමු මේ විදිහට ලියන්න. රසායන විද්‍යා ඒකකයේදී නැත්නම් විෂයේදී භාවිතා කෙරෙන මූලික ගණනය කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කරනු ලබයි. මූලික ගණනය කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කරනු ලබයි. මූලික ගණනය කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කරනු ලබයි.
දැන් අපි මේ ගණනය කිරීම පාඩම ඉදිරියට කරගෙන යන්න කලින් හරිම වැදගත් පුතේ අපි ඉගෙන ගන්න එක මේක රසායන විද්‍යාවේ නම් හරිම වැදගත්. මොකද මාකින් එකේ විශේෂ ලකුණු ප්‍රමාණයක් අපි මේ කතා කරන එකට සම්බන්ධව තියෙනවා. මොකද්ද? ඒකක. හරි නේද? ඒකක භාවිතයේ රසායන විද්‍යාව විෂයේදී ඒකක භාවිතය කියන්නේ ඊටාම වැදගත් අවස්ථාවක්. හරි නේද? ඔයාලා මාකින් ස්කීම් එකක් අරගෙන බලන්න. හරි නේද? ඕනම අවුරුද්දක මාකින් ස්කීම් එකක් අරන් බලන්න. ඒකේ ලකුණු දෙනකොට ඔය ගණනය කිරීම වලට ගණන් හදන තැන් වලට ලකුණු දෙනකොට ලකුණු දීලා තියෙනවා මෙහෙම. මොකද්ද? සමහර තැන් වල දීලා තියෙනවා 4 ධන 1 මොන හරි එකකට අදාළව ලකුණු 4 ධන 1. තව මොන හරි එකකට අදාළව 3 ධන 1. තව සමහර දෙයකට අදාළව 1 ධන 1. ඔන්න ඔහොම ලකුණු බෙදෙනවා. හරිද? ගණනය කිරීම වලට අදාළව පුතේ ලකුණු දෙන්නේ මෙන්න මෙහෙම. මොකද්ද මේ කියන එකේ තේරුම? දැන් එතකොට මේ කියන පියවරට පළවෙනියට මේ තියෙන මේ කියන පියවරට නැත්තම් මේ දෙවෙනි කියන පියවර නැත්තම් මේ තුන්වෙනි කියන මේ පියවරට අදාළව ලකුණු දෙනවා ඔක්කොම පහක්. දැන් පළවෙනි පියවරට අදාළව ඔක්කොම ලකුණු පහක් දෙනවා. හොඳට අහගන්න මේක. හරිද? පළවෙනි පියවරට අදාළව මෙහෙම ලකුණු පහක් දෙනවා. මේ පහෙන් එක ලකුණක් දෙන්නේ ඒකක වලට. මේ එකක් කියලා තියෙන්නේ ඒ ඒකකයට. එතන දෙවෙනි මේ පියවරට අදාළව ලකුණු හතරක් දෙනවා. ඒ හතරෙන් එක ලකුණක් දෙන්නේ ඒකකයට. තුන්වෙනි පියවරට අදාළව ලකුණු දෙකක් දෙනවා. හැබැයි ඒ දෙන ලකුණු දෙකෙන් එකක් දෙන්නේ ඒකකයට. ඒ නිසා රසායන විද්‍යාවේදී මේ ඒකක භාවිතය කියන එක හරි වැදගත්. දැන් මේ මාකින් එකක් අරන් බලන්න. ඔහොම ලකුණු එක එක බෙදලා ගත්තොත් ලකුණු විශාල සංඛ්‍යාවක් ඒකක සඳහා තියෙනවා. හරි නේද? ඒකක සඳහා තියෙනවා ලකුණු විශාල සංඛ්‍යාවක් තියෙනවා. මේවා එකතු කරගෙන ඔයාලා බැලුවොත් හරි නේද? මම නිකන් දල වශයෙන් කියන්නම් තුන්වෙනි ප්‍රශ්නේ. දැන් මේ තියෙන්නේ 2018 අවුරුද්දේ මාකින් එක තියෙන්නේ මගේ අතේ. එතකොට ඒකේ 18 තුන්වෙනි ප්‍රශ්නේදී බලන්න ඒකක වලට ඔය ධන 1 ධන 1 දදා ඒකක වලට විතරක් ලකුණු තියෙනවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 16යි මේ ලකුණු 100ක ප්‍රශ්නෙන් තේරෙනව නේද? මම මේ තුන්වෙනි ප්‍රශ්නේ විතරයි ගත්තේ. තුන්වෙනි ප්‍රශ්නේ විතරයි ගත්තේ. මේ 2018 මාකින් එකට අනුව ලකුණු 100ක ප්‍රශ්නේ. හරිද? මේ ලකුණු 100ක ප්‍රශ්නෙන් ලකුණු 18ක් වෙන් කරලා තියෙන්නේ මෙන්න මේ විදිහට ඒ පියවරයන් වලදී ඒකක ලියනවට. මේ පියවරයන් වලදී ඒකක ලියනවට තමයි ලකුණු 18ක් නේ ලකුණු 18ක් ගිහිල්ලා තියෙනවා. ලකුණු 18ක් ඒකක ලියනවට. හරි නේද? ලකුණු 18ක්. ඉතින් ඒ නිසා දැන් කවුරු හරි ළමයෙක් පුරුදු වෙලා හිටියා කියන්නකෝ ඒකක ලියන්නේ නැතුව නේද? සමහර ළමයි ඉන්නවා අපිට ඕන තරම් ළමයි හම්බ වෙනවා පුතේ ඒකක ලියන්නේ නැහැ. යාළුවා ඒක ගැන එච්චර උනන්දුවක් නැහැ. මොකද හේතුව ඒ භෞතික විද්‍යාවේදී ගණිතයේදී හැම ඒකක ගැන ලොකු අවධානයක් නැහැ. දැන් කවුරුත් තර්ක කරන්න ඕනේ නැහැ ඒකක ලියන්න ඕනේද නැද්ද සාධාරණද එහෙම කරන එක හොඳද නරකද ඒව තර්ක කරන්න එපා. ඒක තමයි විභාගය. අපි විභාගේ ලකුණු දෙන්නේ කොහොමද? ඒ විදිහටයි අපි ලියන්න ඕනේ. ඒක තමයි පුරුදු වෙන්න ඕනේ විභාගෙදී. හරි නේද? එතකොට සමහර ළමයි ඉන්නවා ඒක ගැන එච්චර සැලකිල්ලක් නැහැ. ඒකක ලියන්නේ නැහැ. ඔහේ ගාන හදාගෙන යනවා. ඒ කියන්නේ ගාන හරියටම හදපු ළමයාටත් 100% හරියට හැදුවත් එයා ඒකක දාලා නැත්තම් එයාට හම්බ වෙන ලකුණු 82යි ලකුණු 18ක් එයාගේ නැතුව යනවා. එයාගේ ලකුණු 18ක් නැතුව යනවා. එයා ඔක්කොම හරියට කරත් ලකුණු 18ක් නෑ. ඉතින් ඔහොම හිතන්න කොහොම ලකුණු අඩු වුණාම සාමාන්‍යයෙන් දල වශයෙන් පේපර් එකේ ලකුණු 1000ක් දෙනවා. අපි ලියන රචනා පේපර් එකකට පුතේ දෙවෙනි පේපර් එකට ලකුණු 1000ක් දෙනවා. ඔය 1000න් ලකුණු 80ක් 100ක් විතර ඔය එක දාලා මේ එක එකතු කරලා ලකුණු 80ක් 100ක් විතර තියෙනවා පුතේ ඒකක වලට. ලකුණු 100ක් කියන්නේ සමස්ත පේපර් එකේ ලකුණු 100 ලකුණු 5ක් කියන්නේ පුතේ සාමාන්‍යයෙන් දල වශයෙන් ජාතික කුසලතා වලින් ගත්තොත් ලකුණු කෙමිස්ට්‍රි ලකුණු 5ක් කියන්නේ ජාතික කුසලතා වලින් ගත්තොත් රෑන්ක් 500ක් විතර වෙනස් වෙනවා. ඔය ලකුණු 5කට ඔයාලගේ රෑන්ක් එක ජාතික මට්ටමේ රෑන්ක් එක රෑන්ක් 500කින් විතර දිස්ත්‍රික් මට්ටමේ රෑන්ක් එක රෑන්ක් 30කින් 40කින් විතර වෙනස් කරන්න පුළුවන් ඔය ලකුණු 5ට. ඔය ලකුණු 5ට. තේරෙනවද මං කියන එක? ඉතින් ඒ නිසා තමයි මම මේ උගන්වන්න පටන් ගන්න කලින් මේක කියන්නේ ඒක.
හරි නේද? උගන්වන්න පටන් ගන්න කලින් මේ කියන්නේ ඒකයි මොකද්ද? ඒකක භාවිතය පිළිබඳව සුවිශේෂීව සැලකිලිමත් වෙන්න. මේ කොටසට හෙට සම්බන්ධ වෙන්න පුළුවන්ද කියලා ළමයෙක් අහනවා. මොන හරි සිග්නල් ප්‍රශ්න හරි මොන හරි ගැටලු හින්දා වෙන්න ඇති අහන්නේ. පුළුවන් ගැටලුවක් නැහැ. හෙට 8ට ඉවර වෙලා 8යි කාලේ මම මේ group එකේම link එක share කරන්න. ඒකට සම්බන්ධ වෙනවා පුතේ. මොන හරි අපහසුතාවයක් තියෙනවනම් එහෙමයි හෙට සම්බන්ධ වෙන්න පුළුවන්, කිසි ගැටලුවක් නැහැ. හරි නේද? හරි එහෙම පුළුවන්. හරි හොඳයි. එතකොට ඒ නිසා මේ ඒකක භාවිතය හරි නේද? අනිවාර්යෙන්ම ඒකක නිවැරදිව භාවිතා කරමින් ලියමින් ගණන් හදන්න පුරුදු වෙන්න. කවුරුත් ඒකක නැතුව නම් ගණන් හදන්න එපා. මම ෆිසිකලි පන්තිය තිබ්බනම් මම වෙනම පොත් ටික බලනවා ඔයාලා ඒකක දාලා ගණන් හදනවා. හරිද? ඒක ගැන දැඩි සැලකිලිමත්. මොකද අපි අවුරුදු ගාණක් මේ මාකින් කළා අපි දකිනවා ළමයි ඔන්න ඔය ඒකක පිළිබඳ තියෙන නොසලකිල්ල නිසා පුදුමාකාර විදිහට යාළගේ ලකුණු එන්න ඕන ළමයිට B එනවා. ඇයි ඒකක දාලා නැති නිසා. හරිද? ඒකක් ගන්න ඕන ළමයිකට B මට්ටමට එනවා. ඒකක වලට ලකුණු දාලා නැති නිසා. ඉතින් අපරාධ. ඒ නිසා තමයි මේ ඒකක. හරි. එහෙනම් ඒකක අපි ඇයි කෙමිස්ට්‍රි වල මේ ඒකක හයිලයිට් කරන්න කියලා තමයි මම කිව්වේ. ඒකකයක් කියන්නේ මොකක්ද? මොකක්ද ඒකකයක් කියන්නේ? මොනවටද ඒකක භාවිතා කරන්නේ? මොකක්ද ඒකකයක් කියන්නේ? ළමයි නිකන් දන්න කවුරු හරි භෞතික විද්‍යාව විෂයෙත් මේක කතා කරලා තියෙන නිසා සුමුදු සර් මේව ඔයාලට උගන්වලා තියෙන නිසා නේද? ෆිසික්ස් වලදී සුමුදු සර් ඔයාලට මේව උගන්වලා ඇතිනේ. හරි නේද? සුමුදු සර් මේව උගන්වලා ඇතිනේ ඒකක ගැන. ඒකක හා මානනේ පළවෙනි පාඩම. ඒක ඕනේ නැහැ කොහොමද ඕන අවස්ථාවක ඒකක භෞතික විද්‍යාවේදී උගන්වනවා. කියන්නකෝ බලන්න මොකද්ද ඒකකයක්? ඇයි ඒකකයක් වැදගත් වෙන්නේ? මොකද්ද ඒකකයේ තියෙන වැදගත්කම? මොකද්ද ඒකකයක් කියන්නේ? එහෙම කියමුකෝ. ඒකකයක් කියන්නේ මොකද්ද? කාට හරි උත්තරයක් තියෙනවද? මම නිකන් මෙහෙම අහන්නම්කෝ සරල ප්‍රශ්නයක්. අපි කාගෙන්ද අහන්නේ? දැන් ඔයාලගේ මූණු පේන්නේ නැහැ. ඒ හින්දා ඔයාලට ඕන උත්තරයක් දෙන්නත් පුළුවන්. හරිද? දැන් හද්ද නැතු වෙන්න එපා. මොකක් හරි උත්තරයක් දෙන්න. මේ අහනේවට ඕන උත්තරයක් ඔයාලට දෙන්න පුළුවන්. අපි අහමු පල්ලෙහාම අහමු නේද? ඉතින් ළමයි කවුද ඉන්නේ? ප්‍රමුදිත. ප්‍රමුදිත බර කොච්චරද ප්‍රමුදිත? මම නිකන් අහන්නේ. ප්‍රමුදිත බර කොච්චරද ප්‍රමුදිත? නිකන් කවුරුත් කියන්නන්නේ නැහැ. ඔයා කිතර එන ගානක් කියන්න කවන්නේ. කිලෝ 60. කිලෝ 60යි. සෑහෙන බරයි නේද? අපි තව කාගෙන් හරි අහමු. ආයි බර අහන්නේ නැහැ හොඳේ. එක එක නෑන. ලක්මිනි උස කීයද ලක්මිනි? ලක්මිනි උස කීයද? අඩි 5යි සර්. අඩි 5යි. අඩි 5යි. කමන්නේ ඒක උණ ගාන කියන්න මට මේ නිකන් පොඩි පොඩි දේවල් ටිකක් අහන්න. හරිද? අපි යහමු තරුෂි දල වශයෙන් කිව්වහම ඇති අනුරාධපුරේ ඉඳන් කොළඹට දුර කොච්චරක් විතර ඇද්ද? නිකන් කියන්නේ හිතලා අනුරාධපුරේ ඉඳන් කොළඹට දුර කොච්චරක් විතර ඇද්ද? තරුෂි නැද්ද? කිලෝමීටර් 230ක් විතර. 230යි කිලෝමීටර්. හරි. හැමෝම හොඳට උත්තර දුන්නා. මම ඉතින් කවුරු හරි කාගෙන් හරි වැරද්දක් අල්ලගන්න හිතාගෙන තමයි ওই දෙතුන් දෙනෙක්ගෙන් එක ඇහුවේ. කවුරුත් ඒක වැරදි විදිහට උත්තර දුන්නේ නැහැ. ඒ හින්දා මම ඉතින් පාඩම උගන්වන්න පටන් ගන්නම් මේ විදිහට. දැන් පුතේ මේ ඒකක භාවිතයේදී ඒකකයේ තියෙන වැදගත්කම හරිද? ඒකකයේ තියෙන වැදගත්කම තමයි අපි මොනවා හරි භෞතික රාශියක් පිළිබඳව භෞතික රාශියක ප්‍රමාණය ප්‍රකාශ කරන්න තමයි ඒකකයක් භාවිතා කරන්නේ. ඒතර භෞතික රාශියක ප්‍රමාණය ප්‍රකාශ කරන්නේ යම්කිසි ඒකකයකට සාපේක්ෂව. දැන් ඔය සාපේක්ෂ කියන වචනේ තේරුම දැන් මේක නම් ඔයාලා හැමෝම දන්න දෙයක්. හරිද? මම මේ ඔයාලා හැමෝම දන්න දෙයක් කියන්න යන්නේ. ඒ නිසා
කමක් නැහැ මං කාගෙන් හරි අහන්න. එතකොට මෙන්න මෙහෙම ඉරක් අඳ මෙන්න මෙහෙම මං දිග ඉරක් අඳිනවා. කාටද කියන්න පුළුවන් මේ කවුරු හරි මේ හැමෝම දන්න එකක් මම මේ කතා කරන්නේ. කාටද කියන්න පුළුවන් කවුරු හරි ඕන කෙනෙක් කියන්නේ නම් කරන්නේ. කාටද කියන්න පුළුවන් මේ දිග ඉර කොට කරන්න පුළුවන් කාටද? කොට කරන්නේ කොහොමද? මේ දිග ඉර කොට කරන්නේ කොහොමද? කාටද කියන්න පුළුවන්? පුළුවන් ඔයාලා දන්නවා ඔයාලා වල කතා කරලා තියෙනවා. මේ දිග ඉර කොට කරන්න පුළුවන් කාටද? කවුරු හරි කියන්නේ? ඔයාලා දන්නවා. අපි පල්ලෙහාම ඉන්න කෙනාගෙන් අහමු ඈ. කවුද පල්ලෙහාම ඉන්නේ? විමංශා කොහොමද මේ ඉර කොට කරන්නේ? හරි. විමංශා කොහොමද මේ ඉර කොට කරන්නේ? මොකද ඉතින් පාඩම යනකොට උත්තර දෙන්නේ නැහැ මට තරහක් යනවා ඒකට. දන්නේ හරි හරි සාධාරණ. දන්න කවුරු හරි කියන්නේ මේ ඉර කොට කරන විදිය. කබන. දන්නේ නැති වෙන්න පුළුවන්. ඔව්. අමා කොහොමද අමා මේක කොට කරන්නේ? අමා උත්තරේ දුන්න නිසා මම අහනවා. අමා කොහොමද මේ ඉර කොට කරන්නේ? අමා හරි උත්තරේ කියන්නේ. ඊට වැඩිය දිග ඉරක් that's the way. හරියටම හරි. මෙන්න මේ කහ පාට ඉර ඊට වැඩිය දිග ඉරක් අන්න හරි. මේ කහ පාට ඉර කොට කරා. දැන් ඔන්න මං ඇඳ කළු පාටින් තව ඉරක්. දැන් කහ පාට ඉර දිගද කොටද? දැන් කහ පාට ඉර කොටයිනේ. දිග කළු පාට ඉර. ඔන්න ඕකට තමයි අපි කියන්නේ සාපේක්ෂ. යම් භෞතික රාශිවල විශාලත්වයේ දිග, උස, පළල, මහත හරි නේද? নানা ආකාර විදිහට භෞතික රාශීන් වල විශාලත්වය අපි කියනවනේ. හරිද? ඔය ලස්සන, අවලස්සන ඕව පව. ඒවත් ඉතින් එක අතකින් බැලුවහම භෞතික රාශි වුණාම භෞතික රාශි නෙමෙයි. හරි නේද? එතකොට ඒවා ප්‍රමාණය එහෙම ප්‍රකාශ කරන්නේ පුතේ සාපේක්ෂව. ඒකට තමයි අපි කියන්නේ සාපේක්ෂව ප්‍රකාශ කරනවා. ඔය භෞතික රාශීන් වල විශාලත්වය ප්‍රකාශ කරන්නේ සාපේක්ෂව. දැන් උදාහරණයක් වශයෙන් මට මතක නෑ දැන් කාගෙද මන් දන්නේ මම බර හැව්වා. ඒ බර හැව්වට පස්සේ එයා දුන්න උත්තරේ තමයි එයාගේ බර හරිද? එයාගේ බර කිලෝග්‍රෑම් 60යි. හරිද? කිලෝග්‍රෑම් 60යි. එතකොට ඒ කිලෝග්‍රෑම් 60යි කියන එකේ අදහස හරිද? කිලෝග්‍රෑම් 60යි කියන එකේ අදහස කිලෝග්‍රෑම් එකට සාපේක්ෂව 60 ගුණයක්. හරි නේද? කිලෝග්‍රෑම් එකට සාපේක්ෂව 60 ගුණයක්. එතකොට මම තව කාගේ හරි උස ඇහුවා. එයාගේ උස අඩි 5ක් කිව්වා. එතකොට ඒකේ තේරුම අඩියට සාපේක්ෂව 5 ගුණයක්. අනුරාධපුරයේ සිට කොළඹට දුර කිලෝමීටර් 230ක් කිව්වා. ඒ කියන්නේ කිලෝමීටරයට සාපේක්ෂව 230ක් අනුරාධපුරයේ සිට කොළඹට. අනුරාධපුරයේ සිට කොළඹට. ඔන්න ඕක තමයි අපි කියන්නේ ඒකක භාවිතය කියලා කියන්නේ. එතකොට ඕනම භෞතික රාශියක් ප්‍රකාශ කරනකොට ඒක යම් කිසි ඒකකයකට සාපේක්ෂව ප්‍රකාශ කරනවා. හරි නේද? ඒකකයකට සාපේක්ෂව ප්‍රකාශ කරනවා. right? ඊට අමතරව මට කියන්න කවුරු හරි මොකක් හරි භෞතික රාශියක right? මොනවා හරි භෞතික රාශියක කොටස් දෙකක් අපි දැන් දැනගන්න. භෞතික රාශියක කොටස් දෙකයි. මොකද්ද භෞතික රාශියක කොටස් දෙක? දැන් මේ අද ෆිසික්ස් පාඩමක් වගේ යන්නේ නේ. නෑ ෆිසික්ස් නෙමෙයි කෙමිස්ට්‍රි හොඳ. භෞතික රාශියක කොටස් දෙකයි. මොකද්ද භෞතික රාශියක කොටස් දෙක? කාටද කියන්න පුළුවන්? දැන් හරියට කියන්න. භෞතික රාශියක කොටස් දෙකක් තියෙනවා. ඕනම භෞතික රාශියක කොටස් දෙකක් තියෙනවා. මොකද්ද කොටස් දෙක? කියන්න බලන්න. ළමයි කියන්න. ඕනම භෞතික රාශියක කොටස් දෙකයි. මොකද්ද කොටස් දෙක ඕනම භෞතික රාශියක තියෙන්නේ? නෝනේ කවුද කියන්නේ? දෛශික හා අදිශ. දෛශික සහ අදිශ භෞතික විද්‍යාවේදී උගන්වනවා. දෛශික සහ අදිශ. නෑ ඒ ඇවිල්ලා භෞතික රාශියක කොටස් දෙකක් නෙමෙයි. ඒ භෞතික රාශි ආකාර දෙකයි. දෛශික රාශි, අදිශ රාශි. හරිනේ? නෑ. දැන් අපි මේ කතා කරපු එක ගැන මම මේ අහන්නේ. මොකද්ද භෞතික රාශියක ප්‍රධාන කොටස් දෙක? භෞතික රාශිය. දැන් මේ කිව්වේ බර කිව්වා 60යි කිලෝග්‍රෑම්.
මොකද්ද භෞතික රාශියක කොටස් දෙක? දැන් කියන්න හරියට. දැන් හරියට කියන්න. වැරදුනාට කමන්නේ. විශාලත්වය හා ඒකකේ හරියටම හරි. භෞතික රාශියක කොටස් දෙකයි විශාලත්වය කියනකොට වඩා අපි එක ලස්සනයි සංඛ්‍යාත්මක අගය සහ ඒකකය. එතකොට භෞතික රාශියක විශාලත්වයක් යම් භෞතික රාශියක විශාලත්වය පෙන්වන්න නම් ඒකට සංඛ්‍යාත්මක අගයක් තියෙන්න ඕනේ. අන්නේ සංඛ්‍යාත්මක අගයට අදාළ ඒකකයක් තියෙන්න. තේරෙනවද කියන්නේ? යම් කිසි භෞතික රාශියක විශාලත්වය ප්‍රකාශ කරනකොට ඒ ප්‍රකාශ කරන කොටස් දෙකකින් භෞතික රාශියක විශාලත්වය ප්‍රකාශ කරන කොටස් දෙකකින් පුතේ මතක තියාගන්න එකක් සංඛ්‍යාත්මක අගය අනිත් එක ඒකකය. එහෙනම් ඕනෑම භෞතික රාශියක් ගැන කියනකොට ඒකකය ඊටාම වැදගත්. ඒකකය නැතුව ඒ භෞතික රාශියේ විශාලත්වයක් නැහැ. දැන් හිතන්නකෝ මේක දැන් ඔයාලා එහෙම උත්තර දුන්නේ නැහැ. බර කීයද කියලා අහුවාම ඒක 60යි. මගේ බර 60යි. ඒ 60 කිව්වම මේක භෞතික රාශියක්ද නැහැ. ඒක භෞතික රාශියක් නෙමෙයි. ඒක නිකන් ෆිගර් එකක්, ඉලක්කමක් විතරයි. උස කීයද කියලා අහුවම 5යි. නේද? ගොඩක් අය කියනවා 5යි 2යි. එහෙම කියන්නේ 5යි 3යි. කොහොම තමයි කියන්නේ. මොනවාද? ඉතින් අහන කෙනා හිතා ගන්න ඕනේ 5යි 3යි. සෙන්ටිමීටර 5යි මිලිමීටර 3යි. නේද? 60යි කිව්වම ග්‍රෑම් 60යි. නැත්තම් හිතා ගන්න ඕනේ ටොන් 60යි. නේ? එහෙම හිතා ගන්න වෙනවා ඒකකයේ කිව්වේ නැත්තම්. විකෘති වෙනවා කියන අදහස. තේරෙනව නේද? මම ඇයි මේ මෙච්චර මේ හයිලයිට් කරලා කියන්නේ කියලා දැන් ඔයාලට තේරෙන්න ඕනේ. මම මේ ඒකක අරගෙන ටිකක් වෙලා අරගෙන රසායනික ගණනේ තාම ගණනේ පාඩම් පටන් ගත්තේවත් නැහැනේ. මේ ගණනේ උගන්වන්න කලින් මම මේ ඒකක පිළිබඳ පොඩි හැඳින්වීමක් පැහැදිලි කිරීමක් වෙලාවක් අරගෙන කරන්නේ. ඒ වෙලාව අරගෙන කරන්නේ මේක ඒ තරම් වැදගත් නිසා පුතේ. දැන් ඔයාලට මම 2018 තුන්වෙනි ප්‍රශ්නේ අරගෙන මම පෙන්නුවා. 2018 තුන්වෙනි ප්‍රශ්නේ අරගෙන මම පෙන්නුවා. කොයිතරම් ඒක ලකුණු 100ක ප්‍රශ්නකින් කොයිතරම් ලකුණු ප්‍රමාණයක් ඒක වලට ගිහිලා තියෙනවද? මොකද ඒකක වලට ඒ ලකුණු ප්‍රමාණය යන්නේ ඒකක ඒ තරම් වැදගත් නිසා භෞතික රාශියකට. තේරෙනවද කියන්නේ? ඒ නිසා ඒකක භාවිතය පිළිබඳ අවබෝධය රසායන විද්‍යාවේදී අත්‍යවශ්‍ය බව මතක තබා ගන්න. අත්‍යවශ්‍ය බව මතක තබා ගන්න. රයිට් නේද? අපි පියවරෙන් පියවරෙමු මේ විදිහට ලියාගන්න. යම් භෞතික රාශියක ඒකක ඔයාලා මාතෘකාව ලියන අනුමාතෘකාව ලියන්නේ තියෙන ඒකක භාවිතය කියලා. ඒකක භාවිතය කියලා මාතෘකාව ලියලා තමයි මම මේ කියන ටික ලියාගන්න යන්නේ. යම් භෞතික රාශියක විශාලත්වය පෙන්වීම සඳහා නැත්නම් විශාලත්වය දැක්වීම සඳහා විශාලත්වය දැක්වීම සඳහා විශාලත්වය දැක්වීම සඳහා එහි සංඛ්‍යාත්මක අගයත් ඒකකයත් එහි සංඛ්‍යාත්මක අගයත් ඒකකයත් යන දෙකම වැදගත් වේ. හරිද? භෞතික රාශියක විශාලත්වය නිරූපණය කරන්න සංඛ්‍යාත්මක අගයයි ඒකකයයි කියන දෙකම වැදගත් වෙනවා. සංඛ්‍යාත්මක අගයත් ඒකකයත් යන දෙකම වැදගත් වේ. වැදගත් වේ. අපි ඒකක ගැන දැන් දිගට කතා කරගෙන යනවා. දැන් අන්තර්ජාතික ඒකක ක්‍රමයට අනුව වරහන් ඇතුලේ SI ක්‍රමය. අන්තර්ජාතික ඒකක ක්‍රමයට අනුව වරහන් ඇතුලේ SI ක්‍රමය.
මූලික භෞතික රාශි 7ක් සහ මූලික භෞතික රාශි 7ක් සහ මූලික භෞතික රාශි 7ක් සහ ඒ සඳහා සම්මත ඒකක 7ක් මූලික භෞතික රාශි 7ක් සහ සම්මත ඒකක 7ක් නම් කර ඇත. මූලික භෞතික රාශි 7යි සම්මත ඒකක 7යි. මූලික භෞතික රාශි 7යි සම්මත ඒකක 7යි. ෆිසික්ස් වලත් මේක කතා කරලා තියෙනවා. භෞතික රාශි 7 දිග මීටර වලින් මනිනවා. හරි නේද? භෞතික රාශි 7 එක දිග ඒක මනිනවා මීටර වලින්. රයිට්. ස්කන්ධය ඒක මනිනවා කිලෝග්‍රෑම් වලින්. කාලය තප්පර වලින්. තාපගතික උෂ්ණත්වය කෙල්වින් වලින්. විද්‍යුත් ධාරාව ඇම්පියර් වලින්. ද්‍රව්‍ය ප්‍රමාණය මවුල වලින්. දීප්ත තීව්‍රතාව කැන්ඩලා වලින් මනිනවා. මේ 7 වෙනි එක ඇර රසායන විද්‍යාවේදී මේ 6ම වැදගත් වෙනවා. 7 වෙනි එක විතරයි රසායන විද්‍යාවේදී භාවිතා වෙන්නේ නැත්තේ. ඉතින් 6ම අපි භාවිතා වෙනවා රසායන විද්‍යාවේදී. ඒ නිසා ඒවැ සංකේතත් එක්ක දැන් මේකේ සිම්පල් M, සිම්පල් K, සිම්පල් G, සිම්පල් S, කැපිටල් K තාපගතික උෂ්ණත්වයේ කෙල්වින් කැපිටල් K. මෙතන කිලෝග්‍රෑම් සිම්පල් K. හරිද? ඇම්පියර් කැපිටල් A, MOL මවුල සිම්පල්, කැන්ඩලා CD සිම්පල්. හරි නේද? ඒ විදිහටයි එන්න ඕනේ. හරියට මේ වගුව ඇඳ ගන්න. හරිද? හරියට පැහැදිලිව මේ වගුව ඇඳ ගන්න. ඇඳලා ඉවර වෙලා කවුරු හරි මැසේජ් එකක් දාන්න ඉවරයි කියලා. මූලික භෞතික රාශි 7යි ඒකට සම්මත සංකේත සම්මත ඒකක 7යි. ඒ ඒකකවල සංකේත තමයි මේ තියෙන්නේ. කැපිටල් එනේවට කැපිටල් එන්න ඕනේ, සිම්පල් එනේවට සිම්පල් එන්න ඕනේ. කිලෝග්‍රෑම් කියන්නේ සිම්පල් K, සිම්පල් G.
ඉවර වෙලා ඉවරයි කියලා මැසේජ් එකක් දෙන්න කවුරු හරි පුතේ. හරිද ලියාගෙන ඉවරද? right හරි. ඔන්න එතකොට මූලික භෞතික රාශි 7යි අපි රසායන විද්‍යාවේදී මේ මූලික භෞතික රාශි 7න් අපි භාවිතා කරනවා මූලික භෞතික රාශි 6ක්. හරි නේද? මේ 7න් 6ක් අපි භාවිතා කරනවා. හරිද? මේ 7න් 6ක් අපි භාවිතා කරනවා මූලික භෞතික රාශි. හරි. ඊගාවට. දැන් සමහර තැන්වල තියෙනවා දැන් උදාහරණයක් වශයෙන් ගන්නකො. දැන් මම මෙහෙම උදාහරණයක් ඔයාලගෙන් අහන්න. දැන් මම ඔයාලගෙන් කලින් ඇහුවනේ අනුරාධපුරයේ ඉඳන් කොළඹට දිග දුර අනුරාධපුරයේ සිට කොළඹට දුර කිලෝමීටර් 230යි කියලා කිව්වනේ. 230යි කිලෝමීටර කියලා උත්තරේ දුන්නා. මම චූටි එකක් නිසා අහන්න සරලව. චමත් දල වශයෙන් නේ. චමත් මම දල වශයෙන් අහනවා. සාමාන්‍යයෙන් දල වශයෙන් හරියටම කියන්න ඕනේ. හරිද? CR පොතක පළල කීයක් විතරද? නිකන් දල වශයෙන් කියන්නේ CR පොතක පළල හරියටම ඕනේ නැහැ හොඳේ. දල වශයෙන්. චමත් CR පොතක පළල කීයද? දල වශයෙන්. සෙන්ටිමීටර 16ක්. ඇති. සෙන්ටිමීටර 16ක් විතර. එතකොට දැන් මම කලින් ඇහුවා අහපු ප්‍රශ්නට උත්තරේ දුන්න අනුරාධපුරයේ ඉඳන් කොළඹට දුර කිලෝමීටර 230යි. හරිද? පොතක පළල අහනකොට දුන්නේ 16යි සෙන්ටිමීටර. දැන් මේ දෙකේම කතා කරේ දිගක් නේද? දුර කියන්නේ දිගක් නේ අනුරාධපුරයේ ඉඳන් කොළඹට. ඒ දිග භෞතික රාශිය දිගනේ නේද? ඒ අවස්ථා දෙකේම කතා කරන ලද භෞතික රාශිය එකම තමයි. දිග තමයි භෞතික රාශිය. මේ අවස්ථා දෙකේම කතා කරේ දිග කියන භෞතික රාශිය. සම්මත ඒකකයේ මීටර නේ? සම්මත ඒකකයේ මීටර. හැබැයි එක වෙලාවක දුන්න උත්තරේ තමයි ඒක කිලෝමීටර වලින් කිව්වා. ඔයාලා කිව්වේ. මේවා මං හිතන්නේ ඔයාලා දැනගෙන නොදැන කිව්වද දන්නේ නැහැ. හැබැයි කිව්වා ගැලපෙන්න සොයන් ඔය එක ඔයාලා ඒ පරිවර්තනය කරගෙන කිලෝමීටර වලින් කිව්වා එක වෙලාවක. තව වෙලාවක දැන් චමත්යෙන් ඇහුවාම මේ චමත් ඒ දැන් දිග කිව්වේ සෙන්ටිමීටර. ඒ කියන්නේ මේ භෞතික රාශිය මේක සම්මත භෞතික රාශිය මූලික භෞතික රාශිය ඒ මූලික භෞතික රාශිය ඒකකය මේ හැබැයි දිගමයින මූලික භෞතික රාශිය කියලා දිගමයින මූලික භෞතික රාශිය මීටර වුණාට හරිද පුතේ දිගමයින මූලික භෞතික රාශිය පුතේ මීටර වුණාට මේ හැම දිගක්ම මීටර වලින් කියන්න බෑ. හැම දිගක්ම මීටර වලින් කියන්නේ නැහැ. දැන් උදාහරණයක් ගත්තොත් ඔයාලා දන්නවද නැද්ද මන් දන්නේ නැහැ. සාමාන්‍යයෙන් දල වශයෙන් ලයිට් කණු දෙකක් අතර මීටර 50ක විතර පරතරයක් තියෙනවා. ලයිට් කණු දෙකක් අතර පරතරය මීටර 25ක්. ඒ වගේ දල වශයෙන්. ලයිට් කණු දෙකක් අතර මීටර 25ක විතර පරතරයක් තියෙනවා. දෙකක් හිතමුකෝ මම හරියට දන්නේ නැහැ. දල වශයෙන් මීටර 25ක විතර පරතරයක් ඊට වැඩි ඇතිනේ මීටර 50ක්ද මන්ද. කොහොම හරි කමන්නේ. හරි නේද? මීටර 50ක විතර පරතරයක් තියෙනවා කියලා හිතන්නකෝ. ලයිට් කණු දෙකක් අතර පරතරය ඔයාලා කියනවා මීටර 50යි. එහෙම කියමුකෝ. ලයිට් කණු දෙකක් අතර පරතරය මීටර 50යි. අන්න එතනදී මීටර කියන එකක යොදාගත්තා. CR පොතේ පළල ගැන හදි චමත් කියන්නේ සෙන්ටිමීටර 16යි. හැබැයි එතනදී මීටර
සෙන්ටිමීටර් ගණන නෙමෙයි sorry සෙන්ටිමීටර 16යි. ඒතර එතනදී එයා ගත්තේ මීටර නෙමෙයි සෙන්ටි කියලා එකක් ගත්තනේ. මේ ඒකකය සෙන්ටි වලින් වැඩි කරලා ගත්තා. හරිද? ඒ ඒකකය සෙන්ටි වලින් වැඩි කරලා ගත්තා. ඒ කියන්නේ ඇයි? අර පොතේ බලල මීටර වලින් කියද්දි මීටරේ ටිකක් ලොකු වැඩි. හරිද ළමයි? පොතේ බලල මීටර වලින් කියද්දි පුතේ මීටරේ ලොකු වැඩි. ඒ හින්දා ඒ ලොකු ඒකකයක් ගන්න නැතුව චූටි ඒකකයක් හදාගත්තා. සෙන්ටි කියලා කෑල්ලක් දාලා චූටි ඒකකයක් හදුවා. ඒ වගේම තමයි අනුරාධපුරයේ සිට කොළඹට දුර කියනකොට මීටර් පොඩි වැඩි. මීටර් වලින් කියන්න ගියොත් මේක ඉතින් ඔයාලා වැඩි කරලා කියන්න 23000යි. මීටර් 23000යි. sorry 23000 නේ 230000. මීටර් 230000යි. වැඩිනේ. ඒ හින්දා මීටරේ පොඩි වැඩි හින්දා ටිකක් ඒකකේ ලොකු කරගත්තා. ලොකු කරගත්ත අලුත් වචනයක් දාලා කිලෝ. ඒ කියන්නේ ඔය කිලෝ සෙන්ටි නේද? තව චුට්ටක් ඉස්සරහට යනකොට මිලි එහෙම එනවා. මිලි මයික්‍රෝ රයිට් නැනෝ ඔන්න ඔහොම. විවිධ උපසර්ග. ඒ කියන්නේ අර මූලික භෞතික රාශියක තියෙන හරිද? මූලික භෞතික රාශියත් එක්ක අපි විවිධ උපසර්ග භාවිතා කරනවා. මේ බලන්න මේ වගේ භාවිතා කරන උපසර්ග හරිද නේද? භාවිතා කරන උපසර්ග කිලෝ හරිද? ඩෙකා DA එතන ඩෙසි කියන්නේ 10න් එක 10 ඍණ එක කියන්නේ ඔයාලා දන්නවා 1 බෙදීම 10. සෙන්ටි මේ 1 බෙදීම 100 100න් එක ඒකනේ 10 ඍණ 2 කියන්නේ. මිලි නේද? 1 බෙදීම 1000 10න් එක. එතන මයික්‍රෝ නැනෝ එහෙම 1 බෙදීම 10 6 sorry 1 බෙදීම 10 6 ඒ කියන්නේ 10 ඍණ 6. නැනෝ 1 බෙදීම 10 9 ඒ කියන්නේ 10 ඍණ 9 ඒ විදිහට. එතකොට භාවිතයේ පහසුව සඳහා අපි මෙන්න මේ ඒකක සමහර වෙලාවට තවත් උපගුණාකාරات එක්ක ඒ කියන්නේ අර ඒකකයේ විශාලත්වය වෙනස් කරන්න යම්කිසි උපගුණාකාරات භාවිතා කරනවා. හරි නේද? යම්කිසි උපගුණාකාරات භාවිතා කරනවා. අපි ඒකත් ලියමු. ලියන්න. ඇතැම් අවස්ථාවලදී මූලික භෞතික රාශීන් වල සම්මත ඒකකයේ විශාලත්වය ඇතැම් අවස්ථාවලදී මූලික භෞතික රාශීන් වල සම්මත ඒකකයේ විශාලත්වය මනිනු ලබන භෞතික රාශියේ විශාලත්වය හා සැසඳීමේදී භෞතික රාශියේ විශාලත්වය හා සැසඳීමේදී සාධාරණ නොවන විට විශාලත්වය හා සැසඳීමේදී සාධාරණ නොවන විට එහෙම සාධාරණ වෙන්නේ නැති වෙනකොට විශාලත්වය හා සැසඳීමේදී සාධාරණ නොවන විට ඇතම් උපගුණාකාර භාවිතා කරමින්
ඇතැම් උපගුණාකාර භාවිතා කරමින් එහි විශාලත්වයන් වෙනස් කර ගනු ලබයි. එහි විශාලත්වයන් වෙනස් කර ගනු ලබයි. පොඩ උපගුණාකාර භාවිතා කරලා ඒකේ විශාලත්වය වෙනස් කරගන්න. උපගුණාකාර භාවිතා කරලා විශාලත්වය වෙනස් කරගන්න. ඇඳගන්න ඒ වගේ අවස්ථාවක් ඔයාලා දන්න කියන දේවල් තමයි මේ දෙන්නේ. නමුත් වැදගත්. ඇඳගන්න ඕක. කිලෝ කියන්නේ 10 තුන්වෙනි බලය. ඒ කියන්නේ 1000. එතකොට ඒක කිලෝමීටර් වෙනකොට ඉතින් අපි ඉච්චර දුරට සාකච්ඡා කරන්න යන්නේ නැහැ. ඔයාලා ෆිසික්ස් වලින් ඒව කතා කරන්න හොඳයි. කිලෝමීටර් කියන්නේ මීටර 1000 වුණා. හරිද? අපි දැන් මීටර එක ගන්නමු. කිලෝමීටර් කියලා ගත්තොත් හරිද? කිලෝමීටර් කියලා ගත්තොත් ඒ කියන්නේ මීටර් 1000 වුණා. හරිද? ඒ වගේම තමයි ඩෙකාමීටර්. ඒක නම් ගොඩක් වෙලාට භාවිතා වෙන්නේ නැහැ. ඊට පස්සේ භාවිතා වෙනවා මේ ඩෙසි කියන්නේ 10න් එකනේ. එතකොට dm කියනවා ඩෙසිමීටර්. ගොඩක් වෙලාට බෑ ඩෙසිමීටර් කියන්නේ මීටරෙන් 10න් එකේ ඒවා. හරිද? ඩෙසිමීටර් කියන්නේ මීටරෙන් 10න් එකේ ඒවා. හරිද? හරි එකක් ඩෙසිමීටර් කියන්නේ 10න් එකයි මීටර්. ඇයි මේ d කියන එකේ තේරුම 10න් එක. d කියන එකේ තේරුම 10න් එක. 10න් එකයි මීටර්. ඔයාලට දන්න විදිහට මම මේ කියන්නේ මීටරෙන් 10න් එක ඩෙසිමීටරයක් කියන්නේ සෙන්ටිමීටර් 10ක්. සෙන්ටිමීටර් 10ක්. ඒක. හරිද? ඩෙසිමීටරයක් කියන්නේ සෙන්ටිමීටර් 10ක්. එහෙම වෙන්නේ. අපි තව උදාහරණයක් ගමුකෝ. මොකද්ද 10 ඍණ 2 කියන්නේ cn එක. ඒ කියන්නේ සෙන්ටිමීටර් කියන්නේ මොකද්ද? සෙන්ටිමීටර්. ඒතර සෙන්ටිමීටර් කියන්නේ මීටරෙන් සෙන්ටි කියන්නේ කීයද? cn එකයි. මීටරෙන් cn එකේ වට අපි කියනවා සෙන්ටිමීටර්.
මීටරෙන් 100න් එකේවා. ඒ කියන්නේ මීටරේ 100ට බෙදුවාම එකක් සෙන්ටිමීටර් එකයි. එතකොට සෙන්ටිමීටර කියන්නේ මීටරේ 100න් එකේවා. ආන් ඒ විදිහට ඉතින් ඒවා වල ෆිසික්ස් වලින් කතා කරන්න. මම මූලික පැහැදිලි කිරීමක් විතරයි යන්නේ. ඔන්න ඒකක මූලික ඒකක සහ ඒවාගේ විශාලත්වය වෙනස් කරන්න භාවිතා කරන උපසර්ග ওই විදිහට තියෙනවා. හරි නේද? උපසර්ග තියෙනවා. අපි කොහොමද ඒකකයක් භෞතික රාශියකක සංඛ්‍යාත්මකගේ සමග ඒකකයක් භාවිතා කරන්නේ? භෞතික රාශියක සංඛ්‍යාත්මක අගයත් එක්ක ඒකකයේ භාවිතා කරද්දී හරිද ළමයි? ඒකකයේ භාවිතා කරද්දී ඒකේ අර මූලික භෞතික රාශියකට මෙන්න මේ වගේ උපසර්ගයක් තියෙනවා නම් මූලික භෞතික රාශියක් එක්ක මේ වගේ උපසර්ගයක් භාවිතා කරනවා නම් ඒ මූලික භෞතික රාශියේ සහ උපසර්ගය හිස්තන් නොතබා ලියන්න ඕනේ. එතකොට ඔයාලා සෙන්ටිමීටර කියලා ලියනකොට cm එක ළඟ ලියන්න ඕනේ. මෙහෙම බෑ. cm බෑ. හරි. cm බෑ. දැන් කිලෝග්‍රෑම් කියලා ලියද්දි kg එක ළඟ ලියන්න ඕනේ. මේ k ලියලා k ලියලා ටික දුරකින් g ලියන්න බෑ. හිස්තනක් තියෙන්න බෑ. මූලික ඒකකයේ සහ ඒකේ උපසර්ගය අතර හිස්තනක් තියෙන්න බෑ. යම්කිසි මූලික භෞතික රාශියක් යම් උපසර්ගයක් සමග භාවිතා කරන විට යම්කිසි මූලික භෞතික රාශියක් උපසර්ගයක් සමග භාවිතා කරන විට මූලික භෞතික රාශියේ ඒකකයත් උපගුණාකාරයේ ඒකකයත් උපසර්ගය නැත්නම් උපගුණාකාරයනේ උපගුණාකාරයේ ඒකකයත් අතර හිස්තනක් නොතිබිය යුතුය. උදාහරණ කියලා මේ ටික මේ විදිහටම ලියා ගන්න. මේ හරිම ක්‍රමයේ උගන්වන්න. මම ඊට පස්සේ අන්තිමට චූටි කතාවක් කියන්න. දැන්ට මේක ලියා ගමු. මේ හරිම ක්‍රමයේ ඔයාලට උගන්වන්න. ඒකක යොදන හරිම ක්‍රමය. හරිද? මූලික භෞතික රාශියක් උපගුණාකාරයක් එක්ක මූලික භෞතික රාශියක් එක්ක උපගුණාකාරයක් යොදා ගන්නවා නම් හිස්තනක් තියෙන්න බෑ. උපගුණාකාරයක් එක්ක යොදා ගන්නවා නම් හිස්තනක් තියෙන්න බෑ. හරිද? right. ඊගාවට අපි කොහොමද මේක සංඛ්‍යාත්මක අගයක් එක පාවිච්චි කරන්නේ? දැන් භෞතික රාශියක විශාලත්වය කියන්නේ සංඛ්‍යාත්මක අගයයි ඒකකයයි පුතේ. හැමතිස්සෙම මතක තියාගන්න නිවැරදිම ක්‍රමය මම මේ කියා දෙන්නේ. සංඛ්‍යාත්මක අගයයි ඒකකයයි අතර චූටි හිස්තනක් තියෙන්න ඕන. දැන් ඔයාලා ලියනකොට 5 සෙන්ටිමීටර කියලා මේ එක ගොඩේ ලියන්න බෑ. ඒක වැරදි. 5 ලියලා චූටි හිස්තනක් තියලා තමයි සෙන්ටිමීටර ලියන්න ඕනේ. ඒක තමයි හරි ක්‍රමය. 5 සෙන්ටිමීටර. ඒ කියන්නේ සංඛ්‍යාත්මක අගයයි ඒකකයයි අතර චූටි හිස්තනක් තියෙන්න ඕන. හරි නේද? කිලෝග්‍රෑම් 3.5යි. තර 3.5යි කිලෝග්‍රෑම් චූටි හිස්තනක් තියෙන්න ඕනේ දෙන්න අතර. ඒක තමයි හරිම ක්‍රමය. මම මේ උගන්වන්නේ හරිම ක්‍රමය ඔයාලට. ලියන්න. යම්කිසි භෞතික රාශියක් ප්‍රකාශ කිරීමේදී භෞතික රාශියක විශාලත්වය ප්‍රකාශ කිරීමේදී යම්කිසි භෞතික රාශියක විශාලත්වය ප්‍රකාශ කිරීමේදී එහි සංඛ්‍යාත්මක අගයත්
ඒකකයත් අතර එහි සංඛ්‍යාත්මක අගයත් ඒකකයත් අතර කෙටි හිස් තැනක් තිබිය යුතුය. සංඛ්‍යාත්මක අගයත් ඒකකයත් අතර කෙටි හිස් තැනක් තිබිය යුතුය. චූටි හිස් තැනක් තියෙන්න ඕනේ දෙන්න අතර. අපි ලියාගමු මේකත්. කෙටි හිස් තැනක් තිබිය යුතුය. කෙටි හිස් තැනක් තිබිය යුතුය. උදාහරණ කියලා ඔය ටික ලියා ගන්න. 10යි සෙන්ටිමීටර කියද්දි 10යි සෙන්ටිමීටර උය අතර චූටි හිස් තැනක් තියෙන්න ඕනේ. 3.4යි කිලෝග්‍රෑම් 3.4යි කිලෝග්‍රෑම් උය අතර චූටි හිස් තැනක් තියෙන්න ඕනේ. 420යි මයික්‍රෝමීටර මයික්‍රෝමීටර සහ 420 අතර චූටි හිස් තැනක් තියෙන්න ඕනේ. 1.8යි මිලි මවුල නේ මිලි මවුල. එතකොට 1.8යි මිලි මවුලයි අතර චූටි හිස් තැනක් තියෙනවා. MMOL කියන්නේ සිම්පල් M කියන්නේ මිලි මවුල. එකටනේ ලියලා තියෙන්නේ මිලි මවුල. නේද? දැන් ඕක නිකමට හරි මෙහෙම ලිව්වොත් හිතන්නකෝ මොකක්ද ඒක? හරි විකෘති අදහසක් නේ. ඒ කියන්නේ 1.8යි M හිස් තැනක් MOL. මොකක්ද ඒකේ තේරුම? 1.8යි මීටර මවුල. එහෙමනේ. අපි හරියට ඒකක භාවිතා කරේ නැත්නම් එන විකෘති අදහසක් එන්නේ නේද පුතේ? තේරෙනවද කියන එක? මේවා හරියට ඉගෙන ගන්න නේද? මේවා හරියට ඉගෙන ගන්න. ඇත්තට මේවා මේ හරියට ඉගෙන ගන්න උසස් පෙළ මට්ටමේ දැන් ඔයාලා බය වෙන්න එපා. මම මේක කියන්නුවාට පස්සේ ඔයාලා බය වෙන්න එපා. එහෙම උසස් පෙළ මට්ටමේදී ඒ තරම් තදට බලන්නේ නැහැ. ඒක කියන්න එපා මම. ඔයාලව බය කරන්නේ නැහැ මම. හරි නේද? මේක උගන්වලා මෙහෙමයි ඒ ලෙවල් වලට මෙහෙම ලියන්න ඕනේ නැත්නම් බලාගත හැකි ලකුණු දෙන්නේ නැහැ මාකින් වල එහෙමයි මාකින් කියලා ඔයාලව බය කරන්නේ නැහැ අපි. මාකින් කිව්වහම ඒකේ ලොකු ප්‍රොසීඩියර් එකක් තියෙනවා. නේද? මේවට හැබැයි ඔයාලව බය කරන්නේ නැහැ. මේවා එහෙම පොඩ්ඩක් එහෙම වුණා කියලා ලකුණු කපනවා වැරිද්ද දානවා. එහෙම නිකම් ඒව බොරු ඈ. එහෙම කරන්නේ නැහැ. ඒකක තියෙන්න ඕනේ. ඔය හිස්තැන් එහෙම එච්චර සලකන්නේ නැහැ. හරි නේද? මාකින් වලදී මේ හිස්තැන් තියනවාද කියලා බලලා එහෙම එච්චර බලන්නේ නැහැ. හැබැයි උනාට ඇත්තටම බලන්න දැන් අපි ඉගෙන ගන්න නැතුව ඉන්නකොට ඉගෙන ගත්තේ නැත්තම් මේ දෙක අතර වෙනසක් අපි එච්චර හිතන්නේ නැහැ නේද? 1.8යි සිම්පල් M MOL එක දිගට ලියන එකයි 1.8යි සිම්පල් M හිස්තැනක් MOL ලියනකොට ওই දෙකේ වෙනසක් ඔයාලා දකින්නේ නැහනේ. අයි අපි ඒක ඉගෙනගෙන නැති නිසා පුතේ. හැබැයි ඔයාලා ඇත්තටම දැන් ඉගෙන ගත්තානේ. ඉගෙන ගත්ත නිසා මේ දෙකේ වෙනසක් ඔයාලා දකින්නවනේ. 1.8යි එක දිගට ඒ කියන්නේ මේ උඩ තියෙන විදිහට එක ක්‍රමයකට ලියලා තිබ්බොත් ඔය තියෙන 1.8යි මිලි මවුල. කවුරු හරි කෙනෙක් මේ දෙක ලියන විදිහට ලිව්වොත් ඔය ලියලා තියෙන්නේ 1.8යි මීටර් මවුල. අදහස සම්පූර්ණයෙන් විකෘති වෙනව නේද? අදහස සම්පූර්ණයෙන් විකෘති වෙනවා. ඒක අර අපි ඉගෙන ගත්තට පස්සේ අපි පුළුවන් තරම් නිවැරදි ක්‍රමයේ අනුගමනය කිරීමට උත්සාහ කරන්න. මම ඒකයි මේවා කියා දෙන්නේ. හරි නේද? අපි හරි ක්‍රමයේ දැනගෙන ඉමු. භාවිත කිරීම හැකිනම් ඒ ඊටාම වටිනවා. හරි නේද? නමුත් හරි ක්‍රමයේ මම ඔයාලට කියා දෙනවා. අන්න හරි. සංඛ්‍යාත්මක අගයයි ඒකකයයි අතර කෙටි හිස් තැනක් තියෙන්න ඕනේ. සහ එහෙම විතරකුත් නෙමෙයි. සමහර භෞතික රාශි ඔයාලා දන්නව නේද? ව්‍යුත්පන්න භෞතික රාශි කියලා જાතියක් තියෙනවා. ඒ කියන්නේ මූලික භෞතික රාශි කීපයක් එකතු වෙලා හැදෙනකොට අපි ඒකට කියනවා ව්‍යුත්පන්න භෞතික රාශි. මම හරි නේද? ෆිසික්ස් නේද? සුමුත්සර්ගෙන් කතා කරලා අහන්න වේද? මූලික භෞතික රාශි කිහිපයක් එකතු වෙලා හැදෙනවා ව්‍යුත්පන්න භෞතික රාශිනේ. හරි නේද? මම මේ වචනේ හරි නේද? මට ඒක හරියට මතක නැහැ. හරි නේද? ව්‍යුත්පන්න භෞතික රාශිනේ කියන්නේ ඒකට. කවුරු හරි උත්තරයක් දෙන්න ටක් ගාලා කෙටි. ඔව් නේද? ඔව් රයිට් හරි. එතකොට මූලික භෞතික රාශි කිහිපයක් අර මූලික භෞතික රාශි 7 තියෙනවනේ. ඒ 7 මූලික භෞතික රාශි කිහිපයක්. මේව නෙමෙයි. හරිද? ගුණාකාර නෙමෙයි. හරිද? උපගුණාකාර නෙමෙයි. මූලික භෞතික රාශි කිහිපයක් එකතු වෙලා හැදෙනකොට එහෙම නැත්නම් අපි කියනවා ව්‍යුත්පන්න භෞතික රාශියක් වෙනකොට ඒකේ සංඛ්‍යාත්මක අගයත් එක්ක මූලික භෞතික රාශි කිහිපයක් තියෙන නිසා අන්නේ වෙලාවට ඒ මූලික භෞතික රාශීන් අතර හිස්තැනක් තියෙන්න ඕනේ. ඒ මූලික භෞතික රාශීන් අතර හිස්තැනක් තියෙන්න ඕනේ. රයිට්? ඔයාලට පේන ඇති මම ස්ක්‍රීන් එක ටිකක් ලොකු කරලා දුන්නා. පේනවා. හරිද? මූලික දැන් වේගේ ප්‍රවේගයේ රයිට්? ප්‍රවේගය කියන එකේ ඒකකය නේද?
දැන් ඔයාලගේ දැන් කල්පනා දැන් ඔයාලා මේක හෙට ඉඳන් මේ භෞතික විද්‍යා ගුරුවරුත් එක්ක ඔට්ටු වෙන්න යන්න එපා මෙව උගන්වලා හරිද? එහෙම ටබ් බලන්නේ නැහැ ඒ ලෙවල් වලට. දැන් අපි මොකක් හරි එකක වේගය 1.5යි තප්පරයට මීටර. ඔයාලා දන්නවා තප්පරය කියන්නේ එක භෞතික රාශියක්, මීටර කියන්නේ තව භෞතික රාශියක්නේ. එතකොට ඒක ව්‍යුත්පන්න භෞතික රාශියක්. ප්‍රවේගය කියන්නේ ව්‍යුත්පන්න භෞතික රාශියක් වෙනකොට ඒක ඒකකයේ ලියන හරි ක්‍රමයේ තමයි 1.5යි හිස්තැනක් මීටර හිස්තැනක් තප්පරයට. ඕක තමයි නිවැරදි ක්‍රමය. ඔය තමයි 1.5යි තප්පරයට මීටර භෞතිකය. මට කවුරු හරි කියන්නකෝ මේ මෙහෙම ලිව්වොත් ගොඩක් අය ලියන්නේ මෙහෙම. මේ මොකද්ද කියන්නේ? කාටද කියන්න පුළුවන් මේ භෞතික රාශිය මොකද්ද කියලා? 1.5 ms ශ්‍රේණියේ කොයි ලියන විදිහට ওই භෞතික රාශිය කවුද? කාටද කියන්න පුළුවන්? සංඛ්‍යාතය නිකන් අපි වචනෙන් කිව්වොත් සංඛ්‍යාතය සංඛ්‍යාතයත් මෙහෙම තමයිම ඉන්නේ හරි සංඛ්‍යාතයම ඉන්නේ මේකෙන් තමයි මොකද්ද මේ නිකන් වචනෙන් කිව්වොත් මේ තියෙන්නේ 1.5යි මොනවද ඔය අහුනේ නැද්ද 1.5යි මිලිසෙකන්ඩ් per මිලිසෙකන්ඩ් මිලිසෙකන්ඩ් නෙවෙයි එතකොට ඍණ එකක් තියෙනවනේ එතකොට per මිලිසෙකන්ඩ් මිලි තප්පරයට නේද මේ m අකුරයි s අකුරයි එකට ලිව්වොත් හරිද මේ m අකුරයි s අකුරයි එකට ලිව්වොත් ඒ ඇවිල්ලා අන්න රයිට් හරි මිනිතුයි හරියටම හරි මොකද මිලි තප්පරයට per මිලිසෙකන්ඩ් ms ඍණ එකක් දිනවනේ දැන් එහෙමයි කියලා හෙට ඉඳන් භෞතික විද්‍යා ගුරුවරුත් එක්ක අරගන්න යන්න එපා තුහිස් සර් මෙහෙම කිව්වා ලියන්න එපා කියලා අපි ඒ ලෙවල් වලදී ඒ තරම් දරුණු ලෙස බලන්නේ නැති බව මතක තියාගන්න. හරිද? ඒ නිසා අපි කියනවා එහෙනම් මොකද්ද මේ කිව්වේ? යම්කිසි අවස්ථාවක ව්‍යුත්පන්න භෞතික රාශියක් භාවිතා කරනකොට ඒ ව්‍යුත්පන්න භෞතික රාශියට අදාළ එක් මූලික භෞතික රාශීන්ගේ එකක අතරත් හිස්තැනක් තියෙන්න ඕනේ. ඒක තමයි හරිම ක්‍රමය. 3.4යි දෙවෙනියට තියෙන්නේ යටම දෙවෙනියට තියෙන්නේ 3.4යි ඝන ඩෙසිමීටරයට මවුල. ඒතර ඝන ඩෙසිමීටරයට කියන එකයි මවුල කියන එකයි අතරත් හිස්තැනක් තියෙන්න ඕනේ. 420යි තප්පරයට ජූල් අනහර නේද? තප්පරයට ජූල් එද ජූල් සහ තප්පර අතර හිස්තැනක් තියෙන්න ඕනේ. මූලික භෞතික රාශි දෙකක් නිසා ඒක. රයිට්? ඒකත් අපි ලියාගමු. දැනගනින්න. ලියන්න. යම් අවස්ථාවකදී ව්‍යුත්පන්න භෞතික රාශියක් භාවිතා කරන විට ව්‍යුත්පන්න භෞතික රාශියක් භාවිතා කරන විට එම ව්‍යුත්පන්න භෞතික රාශියෙහි ඇති එම ව්‍යුත්පන්න භෞතික රාශියෙහි ඇති එම ව්‍යුත්පන්න භෞතික රාශියෙහි ඇති මූලික භෞතික රාශීන් අතරද මූලික භෞතික රාශීන්හි ඒකක අතරද මූලික භෞතික රාශීන්හි ඒකක අතරද කෙටි හිස්තැනක් තිබිය යුතුය. කෙටි හිස්තැනක් තිබිය යුතුය. right උදාහරණ කියලා ওই ටික ලියා ගන්න යටම තියෙන ටික උදාහරණ කියලා ලියා ගන්න.
හරි නේද? right. හරි. ඔය අපි කතා කරේ භෞතික රාශීන් පිළිබඳව. හරි නේද? භෞතික රාශීන් පිළිබඳව භෞතික රාශීන් සහ ඒකක. හරි නේද? ඒකක. right. හොඳයි. දැන් මේ රසායනික ගණනය පාඩම සඳහා මූලික ප්‍රවේශයක් විතරයි කරේ. රසායනික ගණනයේ පාඩම තමයි අපි ඊගාවට පටන් ගන්න තියෙන්නේ. පරමාණු හා අණු වල ස්කන්ධ මැනීම. හරි නේද? right. මාතෘකාව ලියන්න. පරමාණු හා අණු වල ස්කන්ධ මැනීම. right. පරමාණු හා අණු වල ස්කන්ධ මැනීම. right. අද පැය 4ට ගිය පළවෙනි දවස නිසා මම අද චූට්ටක් කලින් නවත්තනවා. ලබන සතියේ නම් එහෙම නැහැ. හරි නේද? චූට්ටක් ඉතින් එකපාරට පැය 4ට යන්නේ නැතුව අද අපි පැය 3:00කට ගිහිල්ලා ඊට පස්සේ ලබන සතියේ ඉඳන් පැය 4ම කරනවා. ලබන සතියේ කලින් අරින්නේ නැහැ විනාඩියක්වත්. හරි නේද? right. ලබන සතියේ අපි පැය 4ම කරනවා. අද චූට්ටක් කලින් අරිනවා. මොකද දැන් මේක පටන් ගත්තාම නවත්තන්න බෑ. මේක දිගට යන්න ඕනේ ටිකක් දුර. හරි නේද? ටිකක් දුර දිගට යන්න තියෙන නිසා මේක පටන් ගත්තොත් මේක නවත්ත ගන්න බෑ. ඒ නිසා අපි අද නවත්තමු. එහෙනම් හැමෝම වැඩ කරන්න, පාඩම් කරන්න, ටියුට් එක ගන්න ඔයාලා අර මං කිව්ව විදිහට ටීම් කැම්පස් එකත් එක්ක සම්බන්ධ වෙන්න. උදේ 8 ඉඳන් හවස 6 විතර වෙනකන් හැමදාම වගේ ඉන්නවා. අර ඉස්සරහින් මේ අර සයිඩ් එකේ පන්ති කාමර තියෙන අපි අර වෙනද උගන්වපු පන්ති කාමර තියෙන්නේ. ඒ පන්ති කාමර පැත්තේ පන්ති කාමරයක තමයි ටියුට්ස් ටික ඔක්කොම දාලා හදලා තියෙන්නේ. ඊට පස්සේ ඔයාලා යන්නේ එපා. හරි නේද? ඒතන මොකද පොලිසියෙන් එහෙම ප්‍රශ්න එයි ළමයි ගියාමයි කියලා ඒක ප්‍රශ්න වෙන නිසා දෙමව්පියෝ කාට හරි ගිහිල්ලා ටියුට් එක ක්ලාස් ෆීස් දීලා ටියුට් එක ගන්න කියන්නේ. ඒක තමයි පණිවිඩය. එහෙනම් අදට අපි නවත්තනවා. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්. හැමෝම පරිස්සමට ඉන්න උත්සාහ කරන්න. ආයිබෝවන්.